සුබ දවසක් හැම දිනකටම සාදරයෙන් පිළිගන්නවා සේනක වීරසිංහ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ අලුත් පාඩමක් ගැන parts of speech නැත්නම් word classes කියලාත් කියනවා. මේ පාඩම වඩාත්ම වැදගත් වෙන්නේ අපොස උසස් පෙළ හදාන සිසු සියයන්ටත් ඒ වගේම උසස් පෙළින් පස්සේ ඉංග්‍රීසි භාෂාව සහතික පත්‍ර පාඨමාලාවක් වෙන්න පුළුවන් ඩිප්ලෝමා පාඨමාලාවක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් උපාධිය සඳහා ඉංග්‍රීසි විෂය හදාරනවා වෙන්න පුළුවන් ඒ වගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අද පාඩම වැදගත් වෙනවා. පාඩම පටන් ගන්න කලින් මම ඔබට ආරාධනා කරනවා මගේ මේ YouTube channel එක subscribe කරන්න. එතකොට ඔබට පුළුවනි මම මේකට රිලීස් කරන හැම පාඩමක්ම ඔබට නරඹන්න. එතකොට parts of speech ප්‍රධාන වශයෙන් කොටස් 9කට බෙදලා අපිට හඳුන්වන්න පුළුවන්. ඕනෑම වාක්‍යයක් ගත්තොත් වචන දෙකක් තුනක් හෝ වචන 9ක් 10ක් ඕනම සංඛ්‍යාවක් තියෙන වාක්‍යයක් ඉංග්‍රීසි භාෂාවේ ඒ වාක්‍ය තුල තියෙන වචන මෙන්න මේ ස්ක්‍රීන් එකේ තියෙන ආකාරයේ විදිහට කොටස් වලට බෙදන්න පුළුවන්. මෙතන අපි දක්වලා තියෙන කොටස් 9ක් nouns, pronouns, adjectives, verbs, adverbs, prepositions, determiners, conjunctions and interjections කියලා සමහර අවස්ථාවලදී කොටස් 12ක් විදිහටත් වඩාත් සවිස්තරාත්මකව බෙදනවා තව articles, numerals වගේ දේවලුත් එකතු කරලා. නමුත් අපි කොහොම දැනගන්නේ අද සාකච්ඡා කරන්න යන්නේ නැහැ. අද පාඩමෙන් අපි කතා කරන්නේ මේ කොටස් 9න් කොටසක් විදිහට දැක්වෙන verbs ගැන. verbs අපි ගැන අපි ඉස්කෝලේ පුංචි පන්ති වල ඉඳලා ඉගෙනගෙන තියෙනවා verbs ක්‍රියාපද ගැන. හැබැයි මේ verbs තව දුරටත් විග්‍රහ කරන්න වඩා ගැඹුරට විග්‍රහ කිරීම 11 වසරට යනකම් සිද්ධ වෙන්නේ නැහැ. අද පාඩමේ සාකච්ඡා වෙන්නේ අන්නේ verbs කියනදී මේ ක්‍රියාපදය වඩාත් ගැඹුරින් සාකච්ඡා කිරීම. ඔබට මේ ස්ක්‍රීන් එකේ පේන විදිහට verbs බෙදෙනවා ප්‍රධාන වශයෙන් intransitive සහ transitive කියලා කොටස් දෙකකට. ඇයි මෙහෙම හඳුනා ගන්න පුළුවන් intransitive and transitive කියලා දෙආකාරයකට. මොනවද intransitive සහ මොනවද transitive කියන්නේ? අපිට පේනවා ස්ක්‍රීන් එකේ subject and verb මේ ක්‍රියාපදයට verb එකට object එකක් ඉල්ලන්නේ නැත්නම් ඒ වාක්‍යයෙන් දෙන අදහස සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාපදයේ විතරක් ප්‍රමාණවත් නම් ඉන් එහාට ක්‍රියාපදයේ අගට තව මුකුත් object එකක් එකතු කිරීම අවශ්‍ය වන්නේ නැත්නම් එවැනි ක්‍රියාපද අපි intransitive කියලා කියනවා. මේ වරහන් brackets ඇතුලේ දක්වලා තියෙන විදිහට he runs ඔහු දුවනවා. එතකොට දුවනවා කිව්වම ඉන් එහාට තවත් ඒ වාක්‍ය අර්ථවත් සම්පූර්ණ වීම සඳහා තවත් object එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන් එහාට මුකුත් එකතු වෙන්න ඕනේ නැහැ. ඔහු දුවනවා. සම්පූර්ණ වාක්‍යය. ඔහු hina වෙනවා. ඇය hina වෙනවා. වාක්‍ය සම්පූර්ණයි. එතකොට අන්න ඒ වගේ verbs වලට අපි කියනවා intransitive verbs කියලා. මොකද හේතුව නැවත වතාවක් මම කියනවා නම් ඒ වාක්‍යයේ අර්ථය සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාපදයේ විසින් මෙතනදී මේ උදාහරණේ නම් run කියන එක විසින් object එකක් ඉල්ලන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වාක්‍ය තුළට ගොනු කරන්න ඕන වෙන්නේ නැහැ. ඒ නිසායි අපි intransitive කියලා කියන්නේ. transitive කියන්නේ එහෙනම් ඒක අනිත් පැත්ත. verb එක හැමතිස්සෙම subject එකත් verb එකත් ප්‍රමාණවත් නැහැ වාක්‍ය අර්ථය සම්පූර්ණ කරන්න. verb එක විසින් ඉල්ලා සිටිනවා. verb එකට අවශ්‍ය වෙනවා object එකක්. අවම තරමින් එක object එකක්වත් අවශ්‍ය වෙනවා වාක්‍යයේ අර්ථය සම්පූර්ණ වෙන්න. එවැනි අවස්ථාවලදී ඒ verb එක transitive verb එකක් විදිහට තමයි අපි හඳුනගන්නේ. මෙහි දෙන ලද උදාහරණේ children clean the class. children clean
කියලා එතනින් ඉවර වෙලා නැහැ. ඔබ්ජෙක්ට් එකක් දීලා තියෙනවා clean what? Clean the class. එතකොට මේ වාක්‍යයේදී clean කියන එක transitive verb එකක් විදිහට තමයි හඳුනගන්නේ. මොකද clean what? මොකක්ද ඔබ්ජෙක්ට් එකක් දීලා තියෙනවා the class කියලා. මේ transitive verbs තවත් ඒ වාක්‍ය තුල පිහිටා ඇති ආකාරය අනුව මේ transitive verbs monotransitive and ditransitive කියලා දෙආකාරයකට හඳුනා ගන්න පුළුවන්. මොකද්ද monotransitive කියන්නේ? mono කියන්නේ එකක් කියන. එකයි කියන අදහස දෙන්න තමයි අපි mono දාන්නේ. monotransitive කියන්නේ objects මේ පෙන්නලා තියෙන විදිහට verb එක විස්ත එකතු වෙලා තියෙන එක object එකක් නම් දීලා තියෙන්නේ අපි ඒවට කියනවා monotransitive කියලා. ඒ verb එකට objects දෙකක් දීලා තියෙනවා නම් මෙහි සඳහන් කරපු ආකාරයට ඒවට අපි කියනවා ditransitive verbs කියලා. මේ දක්වපු උදාහරණ දෙකේ they wash what? They wash clothes. එක object එකයි. එහෙමනම් මේ වාක්‍ය තුල wash කියන්නේ monotransitive verb එක. මේ monotransitive verb එක. ditransitive දිහා බලමු. Father brought us gifts. Father brought us gifts. Brought ගෙනාවා. එතකොට මෙතන objects දෙකක් තියෙනවා. Brought whom? Us අපට. එතකොට ඒක indirect object එක. මොනවද ගෙනාවේ? Gifts direct object එක. එතකොට මෙතන brought us gifts කියලා indirect object එකේ direct object එකේ දෙකක් තියෙනවා. එතකොට දෙකක් verb එකට දීපු නිසා ඒ වාක්‍ය තුල brought කියන verb එක අපි ditransitive verb එකක් විදිහට තමයි හඳුනාගන්නේ. මෙහිදී අපි කිව යුතු තවත් සඳහන් කළ යුතු වැදගත් දෙයක් තියෙනවා. සමහර verbs නිතරම තියෙන්නේ intransitive විදිහට. උදාහරණයක් විදිහට ගත්තොත් die කියන verb එක. The person died. The person died. ඒ මනුස්සයා මැරුණා. ඒකට තව objects අවශ්‍ය වෙන්නේ නැහැ. වාක්‍ය සම්පූර්ණයි. objects අවශ්‍යම නැහැ. වාක්‍යයේ අර්ථය සම්පූර්ණ වෙන්නේ. ඒක නිසා ඒක intransitive විදිහටම තමයි තියෙන්නේ. හැබැයි සමහරක් verbs තියෙනවා intransitive වෙන්නත් පුළුවන් වාක්‍ය තුල තියෙන ආකාරය අනුව transitive වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට අපි බලමු ඊගාව slide එකේ මොනවද intransitive verbs කියලා. run, come මම කීපයක් දීලා තියෙනවා. run, come, speak, laugh, smile, sleep, arrive, die කියලා දීලා තියෙනවා. ඒකට උදාහරණයක් දීලා තියෙනවා. Mahesh runs. Mahesh දුවනවා. Students come. ශිෂ්‍යයෝ එනවා. Principal speaks. විදුහල්පති කතා කරනවා. They laugh. ඔවුන් hina වෙනවා. මේ හැම එකටම මේ වාක්‍යයේ අර්ථය සම්පූර්ණ කිරීම සඳහා object එකක්. එහෙම නැත්නම් මේ verb එකට පිටුපසින් තවත් මොනවා හරි එකතු කළ යුතු වන්නේ නැහැ. verb එක විසින් ඉල්ලා සිටින්නේ නැහැ. Students විශේෂයන් එනවා. Principal කතා කරනවා. වාක්‍ය අර්ථය සම්පූර්ණයි. ඒ නිසා මෙම වාක්‍යයන් තුල මේ verbs අපි හඳුනාගන්නේ intransitive verbs කියලා. හැබැයි අපි උදාහරණයක් විදිහට ගනිමු. මෙතන තියෙන verb එකක්ම ගනිමුකෝ අපි මේ හතරවෙනි එකේ they laugh. They laugh. ඔවුන් hina වෙනවා. intransitive verb එකක් මොකද object එකක් නැති හින්දා. හැබැයි අපි මෙතනට එකතු කරලා තියෙන they laugh at කියලා ඔබ දන්නවා laugh at කියලා අපි verb එක හදනවා at කියන එකක් දාලා laugh at කියලා කිව්වොත් අපිට එතෙන්දී object එකක් නැතුව verb එක එහෙමම තියලා නතර කරන්න බෑ. මොකද හේතුව laugh at කියපු ගමන් එතෙන්දී verb එකක් ඉල්ලනවා verb එක විසින් කාටද hina වෙන්නේ? laugh at whom? එතෙන්දී object එකක් ඉල්ලන නිසා they laugh at කියලා දැම්මොත් laugh at කියන එක intransitive නෙවෙයි. ඒක transitive verb එකක් වෙනවා. automatically නැත්නම් ඉබේම. ඊගාවට අපි යමු මොනවද transitive verbs කියන්නේ මොනවද කියලා. transitive verbs කීපයක් මම මේකෙන් දීලා තියෙනවා. tell, sell, wash,
laugh කියන එක ගැන අපි කතා කරා laugh at කියන්නේ transitive verb එකක් laugh කියන එක intransitive වුණාට repair by ඒ විදිහට තියෙනවා. Natasha told first example එක තියෙන්නේ Natasha told a story. Natasha කිව්වා. Natasha කිව්වම ටිකක් අර්ථය අසම්පූර්ණයි කිව්වේ මොනවද? automatically verb එක විසින් ඉල්ලනවා object එකක් කිව්වේ what? told what? එකක්වත් ඉල්ලනවා නේ told what? told whom? දෙකම නොදැම්මත් අනිවාර්යයෙන්ම එකක් තියෙනවා. දැන් Natasha told a story මෙතන තියෙනවා told what? told a story එක object එකක් දාලා තියෙනවා. Natasha told කියලා නතර කරන්න බෑ. verb එක විසින් ඉල්ලා සිටිනවා told කරේ මොනවද? කිව්වේ මොනවද කියලා. ඒක නිසා told කියන එක transitive verb එකක්. මෙතෙන්දී Natasha told a story එක object එකයි දාලා තියෙන්නේ. ඒක නිසා මේ transitive verb එක මේ වාක්‍ය තුල monotransitive විදියටත් හඳුනා ගන්න පුළුවනි. Merchants sell clothes. වෙලෙන්දන් විකුණනවා. sell. එහෙමනේ තියන්න බෑ විකුණන්නේ automatically verb එකෙන් ඉල්ලනවා sell කරන්නේ මොනවද? අපිට දාන්න පුළුවන් sell කරන්නේ මොනවද? sell කරන්නේ කාටද කියලා දාන්න පුළුවන්. හැබැයි මේ sentence එක ඇතුලේ තියෙන්නේ sell clothes. sell what? sell clothes. sell කරන්නේ clothes. එතකොට වාක්‍ය තුල sell කියන්නේ transitive. Again there is only one object in this sentence, therefore the verb sell here we can call it as a monotransitive verb, right? තව දුරටත් අපි ඊගාව ස්ලයිඩ් එකේ බලමු උදාහරණ මොනවද තියෙන්නේ කියලා. transitive verbs කියන එක monotransitive වෙන්නේ කොහොමද? ditransitive වෙන්නේ කොහොමද කියලා මේ ස්ලයිඩ් එක තුල හඳුන්වලා දීලා තියෙනවා. subject verb object එක object එකක් නම් තියෙන්නේ monotransitive කියනවා. ditransitive විදිහට හඳුනා ගන්නවා subject verb එකට objects දෙකක් දාලා තිනවා නම් අපි ditransitive කියලා මේ විදිහට හඳුනා ගන්නවා. ditransitive verb එකක් බොහෝ විට මේ objects දෙක එකක් indirect object එකක් අනිත් එක direct object එකක් විදිහට තමයි වාක්‍යයක් ඇතුලේ තියෙන්නේ. බලමු පළවෙනි වාක්‍ය. Aunt washes clothes. අපි ඒක කලින් sentence එකක් ආපු හින්දා දෙවෙනි එක aunt washes clothes. දෙවෙනි එකත් බලමු. Dasun laughed at me. අපි ඒකත් කතා කරපු හින්දා තුන්වෙනි එක බලමු. The mechanic repaired the bicycle. The mechanic repaired the bicycle. Repaired කියලා නතර කරන්න බෑ. repaired කරේ automatically verb එක ඉල්ලනවා repaired what? The bicycle. At least there should be one object. එක object එකක්වත් ඕනේ. ඒක නිසා ඒක monotransitive. Fishermen catch fish. එක object එකක් දීලා තියෙනවා monotransitive. මේ පැත්තේ ditransitive වෙන්නේ කොහොමද? අපි කලින් දීපු උදාහරණ මෙතනක් තියෙනවා. Natasha told. ඒකේ තිබුණේ monotransitive verb එකක් විදිහට Natasha told a story කියලා විතරයි අතන තිබුණේ. දැන් මෙතන objects දෙකක් දාලා තියෙනවා. told whom, me, what? A story. told me එකක් indirect object, a story direct object. එතකොට මෙතන told කියන එකට indirect object එකක් විදිහට me සහ direct object එකක් විදිහට story කියන දෙක දාලා තියෙනවා. එතකොට automatically in this sentence the verb told is a ditransitive verb. The second example, merchants sell customers clothes. Merchants sell. Automatically verb එක ඉල්ලනවා sell what? Sell clothes. Whom? Customers. Customers is an indirect object and clause is a direct object. There are two objects. Therefore, in this sentence we identify sell as an ditransitive verb. So, ඊගාව example එකේ තේමයි bought what? A gift to whom? For my sister. Father bought a gift for my sister. Objects දෙයක් තියෙනවා. ඊගාව ඒවත් එහෙමයි තියෙනවා. Pathum lends me a pen. Pathum lends what? And Pathum lends whom?
පැතුම් ලෙන් කරා මට indirect object me what a pen object දෙයක් දීලා තියෙන නිසා අපි ඒ වාක්‍ය තුල lent කියන එක හඳුනගන්නේ ditransitive verb එකක් විදියට. ඒ විදියට පල්ලෙහාට තවත් උදාහරණ දෙකක් දීලා තියෙනවා. So let's go to the next slide. Here in this slide, what is the topic? Some verbs can be transitive and intransitive in sentences. එකම verb එක sentence එකක් ඇතුලේ transitive විදියට තියෙන්නත් පුළුවන්, intransitive විදියට තියෙන්නත් පුළුවන් කියන එක තමයි අදහස. Transitive. Move. Could you move your car please? Move කරන්න. Move. What? Your car. object එකක් දීලා තියෙනවා. move කරන්නේ මොකක්ද? your car. car එක move කරන්න පුළුවන්ද? පොඩ්ඩක් එහාට කරන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට object එකක් දීලා තියෙනවා. ඒ නිසා අපි ඒක හඳුනගන්නේ move කියන එක මේ වාක්‍ය තුල transitive verb එකක් විදියට. හැබැයි මෙතනදී the trees were moving. ගස් එහාට මෙහාට වෙනවා, පැද්දෙනවා. moving. The trees were moving. එතෙන්දී the trees were moving කිව්වම අර්ථය සම්පූර්ණයි. ගස් එහා මෙහා පැද්දෙනවා කියන අදහස තියෙනවා. ඒක නිසා එතෙන්දී moving කියන එක intransitive verb එකක්. හැබැයි අමතර information එකක් දීලා තියෙන move වෙන්නේ කොහමද? මද සුළඟට in the breeze කියලා. That is an additional information, so that is not an object. Therefore, here in this sentence, the trees were moving. The moving is an intransitive verb. ඒ වගේම තමයි අනිත් උදාහරණත්. The Taylor was found guilty of starting the fire. Starting the fire. Start what? The fire. එතකොට start කියන එකට object එකක් දීලා තියෙනවා fire කියලා. එතකොට ඒක transitive වෙනවා. ඊගාව එකේ the match starts. The match start. match එක පටන් ගත්තා. නැත්නම් match එක පටන් ගන්නවා. එතකොට එතනින් වාක්‍ය සම්පූර්ණයි. additional information එකක් ඉදිරියට දීලා දෙනවා at 3 pm කියලා. ඒක additional information එකක්. ඒක නැති වුණයි කියලා match starts කියන වාක්‍ය අසම්පූර්ණ වෙන්නේ නැහැ. The match starts කිව්වම වාක්‍ය සම්පූර්ණයි. ඒ නිසා මේ වාක්‍ය තුල starts කියන්නේ intransitive verb එකක්. ඒ විදිහට පහළට උදාහරණ දීලා තියෙනවා. ඔබට තවදුරටත් කියවන්න පුළුවන්. කියවලා අවබෝධයක් ගන්න පුළුවන්. අපි බලමු ඊගාව slide එකේ මොකක්ද තියෙන්නේ කියලා. Try to form sentences using following verbs. මේ slide එක තුල මම verbs කීපයක් දීලා තියෙනවා intransitive විදියට, monotransitive විදියට සහ ditransitive විදියට. අභ්‍යාසයක් කරන්න. ඔබට පුළුවනි හැම එකකටම මම එක උදාහරණයක් බැගින් දීලා තියෙනවා. intransitive verb එකකට agree. Sunil agreed. Sunil එකඟ වුණා. object එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින්ද ඒක intransitive. appear. පෙනෙන්න ගන්නවා. The boy appeared. ළමයා ආවා. ළමයා පෙනෙන්න ගත්තා. වාක්‍ය සම්පූර්ණයි. ඒ නිසා ඒක intransitive verb එකක්. The train arrived. Arrived කියන්නේ පැමිණුණානේ. පැමිණෙනවනේ. The train arrived. train එක ආවා. පැමිණුණා. එතකොට ඒකට තවත් අමතර විස්තර ඕනේ නැහැ. අගට දාන්න objects ඕන වෙන්නේ නැහැ. So therefore arrive is an intransitive verb. ඒ වගේ ඔබට පුළුවනි ඒ වගේ වාක්‍ය හදලා practice කරන්න. Monotransitive, accomplish, achieve, address මේවයි තේරුම ඔබ නොදන්නේව තියෙනවා නම් dictionary එකක් පාවිච්චි කරලා තේරුම දැනගන්න වාක්‍ය හදන්න කලින් උදාහරණයක් දීලා තියෙනවා. address කියන්නේ මේ ලිපිනය නෙවෙයි noun එකක් විදිහට තමයි ලිපිනය කියන්නේ. කතාව පවත්වනකොටත් කියනවා address කියලා. President address the nation today. President addresses the nation today. President addresses the nation today කියන්නේ ජනාධිපති අද
කතාව ಜಾති අමතනවා කියන එක. එතකොට address කරනවා අමතනවා. whom the nation object එකක් දීලා තියෙන නිසා එක object එකයි දීලා තියෙන එකකින්ද අපි එතනදී address කියන එක monotransitive verb එකක් විදිහට තමයි හඳුනගන්නේ. ඊගාව එකේ තියෙන ditransitive verbs උදාහරණයක් දීලා තියෙනවා. I submitted the proposal to the manager. Submitted what? The proposal to whom? To the manager. Objects දෙකක් දීලා තියෙනවා. Direct object and indirect object කියලා. Proposal direct object, to the manager indirect object. So there are two objects, therefore we identify the verb submit as a ditransitive verb in this sentence. එතකොට මතක තබා ගත යුතු වැදගත්ම කරුණ තමයි වාක්‍යයක් තුල transitive verb එකකට දෙන ලද objects සංඛ්‍යාව අනුව එකක්ද දෙකක්ද යන කාරණය අනුව එය monotransitive ද ditransitive ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. සමහර වාක්‍යයකදී එකම verb එක ditransitive වෙන්න පුළුවන්. ඊගා වාක්‍යයේදී ඒක monotransitive වෙන්න පුළුවන්. ඒ වගේම verb එකක් සමහර අවස්ථාවලදී intransitive වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී transitive වෙන්නත් පුළුවන් බව අපි මතකයේ තියාගන්න ඕනේ ඒ වාක්‍යයන් තුල. එතකොට මේ අභ්‍යාසය ඔබට කරාට පස්සේ මේ පාඩම හොඳට අවබෝධ වුණා නම් අවබෝධ නැත්නම් නැවත වතාවක් වීඩියෝ එක නරඹන්න. අවබෝධ වුණා නම් ඔබට පුළුවනි පෑනකුත් කොලයකුත් අරගෙන මේ verbs වලින් වාක්‍ය හදලා ප්‍රැක්ටිස් කරලා බලන්න. තවත් එතකොට මේක ඔබේ මනස තුල නිවැරදිව තැන්පත් වේවි. එතකොට මම කැමතියි ඔබට ආරාධනා කරන ඔබ යමක් මේ පාඩමෙන් ඉගෙන ගත්තා නම් ඒ දේ අනිත් අයටත් ඔබේ යාළුවන්ට හිත මිතුරන්ටත් ඉගෙනීමට දැන ගැනීමට සලස්වන්න පුළුවන් මේ වීඩියෝ එක හැමොත් එක්කම ෂෙයා කරගෙන. ඊට පස්සේ ඔබට ඕන් සමග ගැටළු සාකච්ඡා කරලා තවදුරටත් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මම ආරාධනා කරනවා නැවතත් ඔබට මේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කරලා මින් පසුව වැටෙන වීඩියෝ නැරඹීමට අවස්ථාවක් සලස ගන්න notification symbol එකත් ක්ලික් කරලා තියාගන්න. ඒ වගේම ඔබට අවස්ථාවක් තියෙනවා ඔබ කරන ලද අභ්‍යාස අවශ්‍ය නම් මේ සඳහන් WhatsApp අංකයට හෝ නැත්නම් contact email address එකක් හෝ පාවිච්චි කරලා මට එව්වොත් ඒවයි නිවැරදි කිරීම කරලා ඔබ වෙත ලැබීමට සලස්වන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අද පාඩම අපි මෙතනින් නිමා කරමු. නැවත පාඩමකින් හමු වන තුරු ඔබට ජය පතනවා. බොහොම ස්තුතියි.